දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැමදෙනාටම. අද 2022 මාර්තු මාසේ 5 වෙනිදා. දැන් පාසල් නිවාඩු කාලේ. මේ පාසල් නිවාඩු කාලේ සාමාන්‍යයෙන් වෙනදා මාර්තු මාසේ පාසල් නිවාඩුවක් නැහැ. දැන් COVID-19 වසංගතයත් එක්ක පාසල් අධ්‍යාපන ක්‍රමවේදයේ යම් යම් ආකාරයේ වෙනස්කම් සිද්ධ වුණා. ඒ නිසා උසස් පෙළ විභාගය පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ පවත්වන්න ඕන උසස් පෙළ විභාගය අපි පැවැත්වුවේ මේ පෙබරවාරි මාසයේ. පෙබරවාරි මාසයේ සහ මාර්තු මුල සතියේ. දැන් 2021 අගෝස්තු පැවැත්විය යුතු උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැත්වීම නිසා යම් පාසල් නිවාඩුවක් ලැබුණා පාසල්වල ඉගෙන ගන්න දරුවන්ට. දැන් ඒ නිවාඩුවෙන් පස්සේ යලිත් පාසල් ආරම්භ කිරීම සිද්ධ වෙනවා ලබන සඳුදා. ඒ කියන්නේ ලබන 7 වෙනිදා. දැන් මේ 7 වෙනිදා සිට පාසල් වලට දරුවන් පැමිණෙන්නේ කොහොමද? ඒත් එක්කම COVID-19 තාම සම්පූර්ණයෙන් අවසන් වෙලා නැහැ. COVID-19ත් එක්ක තවදුරටත් කොහොමද පාසලක් තුළ දරුවෙක් හැසිරෙන්නට අවශ්‍ය? විදුහල්පතිවරයාගේ වගකීම මොනවද? ගුරුවරයාගේ වගකීම මොනවද? දෙමව්පියන්ගේ, දරුවන්ගේ මේ ආදී දේවල්. ඒත් එක්කම අධ්‍යාපනයේ හෙට දවස කොයි ආකාරයෙන්ද ලියවෙන්නේ කියවෙන්නේ කියන කතිකාවට අද සුභාරතිය තුළ අපි ඉඩ කඩ වෙන් කරගන්නේ. අද මේ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන්ට මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්ට. ආයිබෝවන් සුබෝදෑසනක් ලේකම්තුමනි. ආයිබෝවන් සුබෝදෑසනක්. ලේකම්තුමනි දැන් උසස් පෙළ විභාගයේ අවසන් පෙබරවාරි මාසයේ 2021 උසස් පෙළ විභාගය තමයි මේ පැවැත්වුනේ. මේක සාර්ථකව අවසන් වුණා. යම් යම් අභියෝගات එක්ක කරන්න උනේ. කොහොමද උසස් පෙළ විභාගයේ සාර්ථකව අවසන් කර ගැනීම සහ මෙතනින් එහාට මේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වගේ දේවල් කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? අපි එතනින් පටන් ගමු. අත වශයෙන්ම ගත්තොත් එහෙම මම හැම දිනකටම සියලු දිනකටම අතිකරු ජනතතුමා ඒ වගේම අමාත්‍ය මණ්ඩලය ගරු අගමැතිතුමා ප්‍රමුඛ ඒ වගේම අපේ දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යතුමා ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් විශේෂයෙන්ම අතිරික්ත ලේකම්වරුන් ඒ වගේම අපේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු කණ්ඩායම පළාත් කලාප කොට්ටාස අධ්‍යක්ෂවරුන් ඒ වගේම සියලුම විභාග ශාලාධිපතිවරුන් විභාගය සඳහා ඒ කටයුතු සම්පාදනය කරපු පොලිස් දෙපාර්තමේන්තුව ඒ කියන්නේ ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ මේ සියලු දෙනා මාධ්‍ය හැම දෙනාම මේ සම්බන්ධයෙන් ගොඩක් උදව් කරා. ඒ අතර අප ලොකුම අභියෝගය තමයි විදුලි අර්බුදය. නමුත් අපේට මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව රාජ්‍යය ලොකු සහයෝගයක් අපිට දැක්වුවා. මේ ඔක්කොටම වැඩි සහයෝගය දැක්වේ මේ විභාගයට ඉදිරිපත් වෙච්ච දරුවෝ. ඔවුන්ගේ අනාගත සුරක්ෂිත කර ගැනීම සඳහා රාජ්‍යයක් විදිහට අපි කටයුතු කරපු විදිහට ඔවුන් විභාගයට ඇවිල්ලා කිසිම විශේෂයෙන් කියනවා නම් කිසිම පැකිලීමක් නැතුව උනන්දුවෙන් විභාගයට ආවා. තර මේක අභියෝගාත්මක වෙන්නේ දැන් සති දෙකකට විතර ඉස්සෙල්ලා තමයි අපිට අභියෝගය ආවේ විදුලිය දවල්ට විසන්ධි කිරීම පැය 2 පැය 3. මෙහිදී ඇත්තටම ගත්තොත් එහෙම විභාග කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු කණ්ඩායමත් එක්ක අහුවෙලා මහජන උපයෝගිතා කොමිසමත් එක්ක අහුවෙලා ගරු ඇමතුමත් එක්ක අහුවෙලා රට දන්නේ නැති වුණාට කළමනාකරණය කරගත්තේ ඉතාම අසීරුවෙන්. මේ කළමනා කරගත්ත ක්‍රමය අසීරු වුණාට අපේ ක්‍රමවේදය ඉතා සරලයි. අපි බැලුවේ හැම දවසකම හැම වරුවකම එක එක විෂය සඳහා ඉදිරිපත් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද?
දැන් උදාහරණයක් විදිහට මේ පසුගිය දවස් දෙක තුනේ ගත්තොත් වැඩිම සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන්නේ රසායන විද්‍යාවට. දැන් පසුගිය දවස් එතකොට මේ අර්බුදය ගොඩක් එනකොට ඒ බර හර විෂයන් ඉවරයි. ඊට පස්සේ අපි පටන් ගන්නකොටම තියෙන ලොකුම අභියෝගය පැය 7:00. එතෙන්දි ගත්තොත් උසස් ගණිතය අපිට ඉතුරු වෙලා තිබුණේ රුසියානු භාෂාව, ජපන් භාෂාව. ඊට පස්සේ ජනමාධ්‍ය හා සංනිවේදනය. ඊට පස්සේ මගේ මතකයේ හැටියට තව තුන ගෘහ ආර්ථික විද්‍යාව. ඊට පස්සේ ලොකුම අභියෝගය තියෙන භූගෝල විද්‍යාව 1, භූගෝල විද්‍යාව 2. ඒ සඳහා තමයි ශිෂ්‍යයන් අපේක්ෂකයන් 62000ක් විතර ඉදිරිපත් කරලා තිබුණේ. අපි කරේ ඒ 62000 කොහොමද බෙදලා තියෙන්නේ එක් මධ්‍යස්ථානය තුල. එතකොට මේක හවසක තමයි තිබුණේ භූගෝලයේ 1. එතකොට ඒ වෙලාවේ මහජන උපයෝගිතා කොමිසමත් එක්ක කතා කරලා අර කරගන්න විදිහක් ඇත්තම නැති වුණාට අපි බැලුවා මේ මධ්‍යස්ථාන වලට මොන විදිහටද වාතාශ්‍රය ලබා දෙන්නේ, ආලෝකය ලබා දෙන්නේ, සීතල ප්‍රදේශය තියෙනවා නම් සීතලෙන් ළමයින්ට වැසි ප්‍රොසෙස් තියෙනවා නම් ඒව කොහොමද වෙන්නේ කියලා ඒ සඳහා විභාග කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු අපේ කණ්ඩායම ඉතාම කැපවීමෙන් කටයුතු කරා. ඒ වගේම මහ ජනතාවත් අපිට දෙමව්පියොත් ගොඩක් උදව් කරා. ඒ විදිහට දවසින් දවස ගත්තොත් එහෙම අභියෝගාත්මකම තුනේ භූගෝලයේ 1 භූගෝලයේ 2 තමයි. දැන් මේක වෙලා තියෙන කාටවත් පෙනුනේ නැතුණාට දැනුනේ නැති වුණාට අතිශය විශාල කාර්යභාරයක් පසුපස වෙලා තිබෙනවා. මොකද විදුලිය කප්පාදුවක් තිබුණා. ඒක කළ යුතුයි. ඒ බලශක්ති අර්බුදයත් එක්ක යම් ආකාරයක නිර්මාණය වෙමින් තිබුණා. ලේකම්තුමන් කියන විදිහට උසස් පෙළ විභාගය පවත්වා ගැනීම සඳහා දරුවන්ට විශේෂයෙන්ම විභාගයේ ලියන අවස්ථාවේ විදුලිය අවශ්‍යයි. ආලෝකය සපයා ගැනීම අවශ්‍යයි. මේ සඳහා විශාල කාර්යභාරයක් අපිට පේන්නේ නැතුව වෙලා තියෙනවා. කොහොමද අවසානයේ සියල්ල සාර්ථකයි. කොවිඩ් වලින් යම් කිසි අභියෝගයන් සිදු වුණාට ඒවත් කළමනාකරණය කරගන්න හැකියාව ලැබුණා. විදුලි බලය කළමනාකරණය කරගන්න හැකියාව ලැබුණා නේද ලේකම්තුමනි? ඔව් ඇත්ත වශයෙන්ම මේ එකක්වත් අපිට මං කියන්නේ රටක් විදිහට ගත්තොත් එහෙම මම හරීම මේ නිහතමානී වෙනවා මිනිස්සුන්ගේ තිබිච්ච සහයෝගය. ඒ කියන්නේ ඒගොල්ලෝ කිසිම කෙනෙක් මට චෝදනාවක් කරේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය මේක කරන්න ඕනේ අර කරන්න ඕනේ කිසිම වෘත්තීය සමිතියකින් ආවේ නැහැ. ඉතින් මේක හැමදෙනාටම අර ක්‍රමවේදය තමයි ඒගොල්ලන්ට වඩාත්ම තහවුරුනේ. අපි උනන්දුවක් ගන්නවා. විශේෂයෙන් මෙතන ගන්නකොට ප්‍රවාහනයක් තියෙනවානේ. ළමයින්ට ප්‍රවාහනය කරන්න පුළුවන්ද? ඒ ඔක්කොම තියෙනවානේ. හැබැයි මම හිතන්නේ කණ්ඩායමක් විදිහට ගත්තොත් එහෙම මුළු අධ්‍යාපන අමාත්‍යාංශයම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ගරු ආණ්ඩුකාරතුමන්ලා මේ සියලුම දෙනාම අපේ ගරු ඇමතිතුමාගේ ඒ තියෙන මේ අර දිනපතාම රාත්‍රියට මට මේ කතා කරනවා විතරක් නෙවෙයි සෙක්‍රටරි මේ දැන් හෙට කොහොමද හෙට කොච්චරක් කපනවද ඔයා මොකද කරන්නේ? ඒතරම විශේෂයෙන් නම කියලා කියන්නම් මේ අපේ මහජන උපයෝගිතා සභාවේ මේ අධ්‍යක්ෂක දිනරාජතුමා සහ සභාපතිතුමා දමිත සහ ජනක ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලය ලේකම්තුමිය ගරු අමාත්‍යතුමා සභාපතිතුමා ඒ වගේම එහි ඉන්න මේ සාමාන්‍ය අධිකාරීතුමා ඒ වගේම අතිරේක සාමාන්‍ය අධිකාරීවරුන් පළාත්වල තියෙන ප්‍රාදේශීය ඉංජිනේරුවරුන් ඒ සියලුම දෙනාත් එක්කම එක විදිහටම කතා කරනවා. දැන් අපි ගත්තොත් එහෙම මට මතකයි ගෘහ ආර්ථික විද්‍යාව තියෙන්නේ පැය 2යි. එතකොට අපි බලනවා අපි කියනවා අපි කාලසටහනත් එක්ක දවල් 10 මාරයි 1යි අතර මේක කරන්න. ඊට පස්සේ 4 මාරෙන් පස්සේ කරන්න. දරුවෝ පාඩම් කරන නිසා පැය භාගයක් විතර කරවල කාල කරන්න. අපි ඒ පැත්තට සහයෝගය දෙන්න බෑ රටක් විදියට. අපි දන්නවනේ. ඉතින් අර අපිට අවබෝධයක් තියෙනවා රටේ ප්‍රශ්නය. අපි ආත්මාර්ථකාමී වුණේම නැහැ. ඉතින් ඒ අවශ්‍ය ආයතනත් එක්ක අවශ්‍ය ප්‍රාදේශීය මේ යාන්ත්‍රණයත් එක්ක පළාත්වල ඉන්න ලේකම්ලා හැමදෙනාත් එක්කම අර එක විදිහටම කටයුතු කරා මෙන්න අපේ කාලසටහන. අර මේ තොරතුරු තාක්ෂණය කියන්නේ ලංකාවක් ඩිජිටල් කරන එක හැම දිනාටම තියෙනවා කාලසටහන බලන්න පුළුවන් මේ තමන්ගේ සුහුරු දුරකථනය. එතන ඒගොල්ලෝ දන්නවා මේ වෙලාවට කියලා. ඉතින් මේ ඔක්කොම කරේ ළමයින්ටනේ. එතකොට ළමයි තමයි අපිට මේ අපේක්ෂක තමයි මේකට මේ
මම හිතන්නේ වැඩිම දායක වුණේ. ඉතින් උනට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි දැන් උසස් පෙළ විභාගයේ අවසන් මේ අවසන් වුණේ 2021 අවුරුද්දේ අගෝස්තු මාසයේ පවත්වන්න ඕන උසස් පෙළ විභාගය තමයි අවසන් වුණේ. දැන් මෙතනින් පස්සේ 2021 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුවා. ඒත් එකම 2021 දෙසැම්බර් මාසයේ පැවැත්විය යුතු සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්විය යුතුයි. දැන් ඊට කලින් ලේකම්තුමනි අද 5 වෙනිදා හෙට ඉරිදා 6 වෙනිදා ඉන් අනතුරු ලබන සඳුදා 7 වෙනිදා මාසෙකට විතර පස්සේ දරුවා ආයෙත් පාසලට එනවා. කොවිඩ් ඉවර නැහැ. කොහොමද දරුවෝ පාසලට ගෙන්වා ගන්න ලේකම්තුමනි? මොකද්ද සඳුදා ඉඳන් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක සැලසුම? ඇත්තටම මේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමත් එක්ක මමත් විභාග කොමසාරිස් ජෙනරාල්තුමත් අපේ අතිරේක ලේකම් පාසල් කටයුතු අධ්‍යාපන අපි ඔක්කොම කතා කරනවා. දැන් මේ විභාගයේ යන අතරේ අපි දන්නවා ඉදිරිය මොකද්ද කියන එක. මොකද අධ්‍යාපනය කඩේ වහනවා වගේ නවත්තන්න බෑ. මේ තෙල් නැහැ කිය මේ විදුලිය නැහැ කියලා. අපිට පාරේ නවත්තලා දුවන්න විදිහක් නෑ. අපි මේ අධ්‍යාපනය කියන එක අපි තියාගන්න ඕන නිසා අපි දන්නවා ඉදිරිය ගැන කල්පනා කරන්න ඕනේ. ඒ අතරේ අභියෝග එනවා. ඔබ කිව්වා වගේ පහේ ශිෂ්‍යත්වයේ 2021 අපි පැවැත්වුවා ජනවාරි මාසේ. ඒකේ ප්‍රතිඵල දෙන්න ඕනේ. අපිට විමර්ශන මේ ඔක්කොම මම මේ හැම අභියෝගයක්ම ඔළුවේ තියාගත්තට එතකොට අපි මේක කල්පනාකරණය කරගන්නකොට අපි බැලුවේ හරිම ලේසියිනේ. කෙනෙක් කියනවා ඔන්න බස් නැහැ. අපි මේක නමුත් බලා තියෙන්නේ අපි අධ්‍යාපනයෙන් දැන් ඔබ දන්නවා 2021 අගෝස්තු මාසේ තියෙන එක තමයි අපි කරේ 2022 දැන් මාර්තු මාසේ 7 වෙනිදා ඉවර වෙන්නේ. දැන් 2021 දෙසැම්බර් මාසේ තියෙන සාමාන්‍ය පෙළ විභාගය අපි තියන්නේ මේ මාසේ 23 ඉඳලා ජනවාරි මාසේ 1 දක්වා. එතකොට මේ පාසල් වාරය මේ කරන්නේ 2021 කරන්න තියෙනවා තමයි මේ 2022 අප්‍රේල් දක්වා කරන්නේ. ඒත් අපි ඉදිරිය කොහොමද සලස්කන්නේ? අපි කොහොමද නැවත එන්නේ කියලා. අපි අනිවාර්යයෙන්ම දරුවන්ට පාසල අවම වශයෙන් දින 180ක්වත් පවත්වන්න ඕනේ. වාර 3 කරන්නත් ඕනි. ඉතින් මේ ඔක්කොම සැලසුම්කරණය කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ අප්‍රේල් 6 දක්වා කොවිඩ් පහව ගිහිල්ලා නැහැ. නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක සෞඛ්‍ය ලේකම්තුමත් එක්ක ඒ පාසල් ප්‍රජා සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ කණ්ඩායමත් එක්ක කොවිඩ් ඩෙන්ගු මේ ඔක්කොමත් එක්ක කතා කරනවා. එතකොට කතා කරලා අපිට එතනින් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි බලන්න ඕනේ ළමයින්ට ප්‍රවාහනය පහසුකම් තියෙනවද කියලා. අපි කොයිකටත් අපි ආරක්ෂා සහිතව අගෝස්තු මේ මාර්තු මාසේ 7 වෙනිදා ලබන සමුදා ඉඳලා අප්‍රේල් 6 දක්වා අපි කරන්නේ පාසලට ළමුන් ගෙන්න ගන්නේ 20ට අඩු නම් හැමතැනම ගෙන්න ගන්න. ඔබ දන්නවා ඒ කියන්නේ පන්තියක ළමයි සංඛ්‍යාව 20ට අඩු නම් මුළු පන්තියම ගෙන්නන්න පුළුවන්. පන්තියම ගෙන්නන්න පුළුවන්. අපි දැන් ගායන් මහත්තයත් එක්ක මම මෙතන අවුරුදු 1කමාරක් තිස්සේ නිතරම මම එනවා සුභාරතියට. එතකොට මේකෙන් සංනිවේදනය වෙන නිසා අපිට ගොඩක් එකපාරම මුළු ලංකාවම මේක අහනවනේ. එතකොට මේකෙදී අපි කරන්නේ 20ට අඩු නම් අපි ගේනවා අවසර දීලා තිනවා සියලු ළමයි ගේන්න. එතකොට ළමයි 21ත් 40 නම් අපි කියනවා සතියේ අවස්ථා දෙකකදී ගෙන්නන්න. 20ක් එක දවසකට ගේනවා අනිත් 20 ඊළඟ දවසකට. 40ට වැඩි නේ අතරෙන් සමහර ඒ වගේ. එතකොට ඒවට කියනවා දවස් 3කට බෙදලා. මේකට අපි හුරු වෙලා තියෙන්නේ. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම ඒක ගෙන්නන්නේ දවසක් කර දවසක්ද සතියක් කර සතියක්ද කියන එක විදුහල්පතිවරයාට ගේ අභිමතය පරිදි කරන්න පුළුවන්. ඔව් එතකොට ඒකට පුහුණුලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම මේ සමීකරණේ මේ තීරණය පිටුපස තියෙන්නේ කොවිඩ් තියෙනවා, ඩෙන්ගු තියෙනවා, විදුලි විසන්දීම තියෙනවා, ප්‍රවාහනය තියෙනවා. ඒ වගේම තමයි අනිත් එක තමයි අපිට තියෙනවා අපි කතාවට හරි ලේසි කියන්නේ ඔන්ලයින් කරන්න කියලා. නමුත් ළමයට මේ ඩිජිටල් ඩිවයිඩ් කියලා තියෙනවානේ. ළමයට උපකරණ තියෙනවද? විශේෂයෙන්ම සංඥා පහසුකම් තියෙනවද? අපි රටක් විදිහට මේ අභියෝග මතින් ඒ අභියෝගය කියන එක අවස්ථාවක් කරගෙන තියෙන්නේ. එතකොට අපිට ඩිජිටල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එක අපිට මේ හැම පාසලකටම මේ සංඥා පහසුකම් ලබා දෙන්න බලන එක රැයින් කරන්න බැහැනේ. අවුරුද්දක් දෙකක් යන ව්‍යාපෘතියක්. එතකොට ඒ අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් එක්ක ඕෂධත් එක්ක කතා කරනවා. ඒ ඩිජිටල් අමාත්‍යාංශ ලේකම්තුමා මේ අපි කතා කරනවා. කතා කරලා රජයට දැනුම් දීලා අපි මේ ඔක්කොම කල්පනාකරණය කරනකොට අපි පුරුදු වෙලා තියෙනවානේ
පුරුද්ද හුඟක් හොඳයිනේ. එතකොට විදුහල්පතිවරුන් කලාප පළාත් අධ්‍යක්ෂ සියලු දෙනා මේ සම්බන්ධ කරනවා. දැන් ඇත්තටම දැන් මේ ක්‍රමය අපි දන්නවා 100% සාර්ථක නැති වෙයි. නමුත් අපි මේක කරන්න ඕනේනේ. ඒ නිසා තමයි මෙහෙම කරන්නේ. එතකොට මේ කලමනාකරගෙන ගන්න ලේසි. අපි බලමු කොහොමද කියන එක මාර්තු මාසයේ 7 වෙනිදා ඉඳලා මේක මේ විදිහට ආරම්භ කරාට පස්සේ සතියක් බලමු. දැන් අපිට ප්‍රවාහණය තමයි දැනට තියෙන ලොකුම අභියෝගය කොහෙටත් වැඩිය මම හිතන්නේ. මගේ නම් රීනිහේට. නමුත් අපිත් පාරේ යනවා. ඔබත් යනවා. ඉතින් අපි දන්නවා කොහොම හරි දරුවා පාසලට ගෙන ඒමේදී අධ්‍යාපනය ලබා දෙන්න ඕන මේ ක්‍රමවේදය තමයි අපි අනුගමනය කරන්න බලන්නේ. හොඳයි. දැනට 7 වෙනිදායින් පසු පාසල ආරම්භ කිරීමේදී ලේකම්තුමන් සඳහන් කරන ආකාරයට දරුවෝ පන්ති කාමරයක දරුවෝ 20ට අඩු නම් දරුවෝ සාමාන්‍ය පරිදි පාසලට ගෙන්වා ගන්න පුළුවන්. දරුවෝ 20යි 40යි අතර නම් කාණ්ඩ දෙකකට කඩලා විදුහල්පතිවරයාගේ විදුහල්පතිනියගේ අභිමතය පරිදි දවසක් කර දවසක්ද එහෙම නැත්නම් දවස් දෙකකට වතාවක්ද සතියක් කර සතියක්ද කියන එක තීරණය කරන්න පුළුවන් ලේකම්තුමන් කියන විදිහට. දරුවෝ පන්ති කාමරයක 40කට වඩා ඉන්නවා නම් ඒක කාණ්ඩ 3කට කඩලා ඒකත් විදුහල්පතිවරයාගේ එහෙම නැත්නම් අංශභාර ප්‍රධානීන්ගේ අභිමතය පරිදි ගෙන්වීමේ හැකියාව තිබෙනවා. ලේකම්තුමනි දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් තව මාසයක් තියෙනවා. ඒ කියන විදිහට මාසයයි. අපි දරුවෝ කණ්ඩායම් දෙකකට කැඩුනොත් කොහොමවත් දරුවට මාසයයි තියෙන්නේ. එහෙම නැත්නම් සති දෙකයි යන්න තියෙන්නේ. දැන් එතකොට මේත් එක්කම අවසන් වෙනවා දරුවෙක්ගේ දැන් Taman ඉගෙනුම ලබන ශ්‍රේණිය අප්‍රේල් මාසයේ 6 වෙනිදා අවසන්. එතනින් පස්සේ අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට යන්න තියෙන්නේ. දැන් ලේකම්තුමනි එතකොට විදුහල්පතිවරුන් එක්ක ගුරුවරුන් එක්ක යම් සාකච්ඡාවක් කරලා තියෙනවද දරුවන්ගේ විෂය නිර්දේශයේ මේ කාල පරිච්ඡේදය තුළ ආවරණය කරගැනීමේ හැකියාව පිළිබඳව? ඔව් ඇත්තටම මේ ගරුණීය නිවැරදිකතුන්ට ඔබට මතක ඇති මගේ එක වැඩසටහනකදී මට අභියෝගාත්මකව ඉදිරිපත් කරා අපි ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශයත් එක්කලා අපි කරේ අවම වශයෙන් සති 20ක් ඕන කියලා මේ ක්‍රමයට ළමයි ගෙන්න ගත්තොත් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 21 අපි පටන් ගත්තේ. මට මතකයි ගුරු ඒ අරගලයට පස්සේ 21 පටන් ගත්තා. 25 පටන් ගත්තා. සමහර පාසල් 25 අනිවාර්යෙන් පටන් ගත්තා. එතකොට එතෙන්දි තමයි අපි තීරණය කරේ ළමයිගේ 2020 2021 මේ අවහිරතා වෙච්ච ඒවා සඳහා අපිට සති 20ක් ඕන කියන එක ඒ උසස් පෙළට නෙමෙයි. මම නැවතත් කියනවා ඔබ දන්නව නඩුවකුත් එකට ගියා. ඉතින් මේ දරුවන් සඳහා ඒ කියන්නේ දැනට අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මේ ක්‍රමවේදයට ගියොත් ඒ කියන්නේ කණ්ඩායම් වශයෙන් කුඩා කණ්ඩායමක් ගේනවා එක දවසකට මුහුණට මුහුණලා ඊළඟ දවසේ හෝ ඊළඟ සතියේ ඒ විදිහට කරනවා. එතකොට මේ විදිහට ගණනය කරලා තමයි අපේ ජාතික අධ්‍යාපන ආයතනයත් පළාත් වල ඉන්න අධ්‍යාපන දෙපාර්තමේන්තු වල විෂය අධ්‍යක්ෂවරුන් ඒ අනිවාර්ය ඉගෙනුම් කොටස් කරන්න කියලා. එතකොට මේක කරනකොට අපි එක දවසක ඔබට මතක ජනවාරි මාසේ 5 මුළු සියලුම ළමයි ගෙන්නුවා ප්‍රාථමික පන්ති වල. ගෙනලා තමයි අපි නිවාඩු දෙනකොට තමයි වසස් වල පටන් ගන්න නිවාඩු දෙනකොට තමයි මේ විරාමය ලැබුණේ. ඒ වෙනකොටත් ලැබිච්ච තොරතුරු අනුව අපේ සංගණන අනුව බොහෝ දුරට විෂය ආවරණය කරලා තිබුණා. ඒ නිසා අපිට අර ඉංග්‍රීසියෙන් කියනවා නම් කොම්ෆර්ට් සෝන් එකක්. එහෙම නැත්නම් අපිට දරුවනුත් දන්නවා, දෙමව්පියොත් දන්නවා, ගුරුවරුත් දන්නවා, පාසල් කටයුතු කරන විෂය අධ්‍යක්ෂකවරුත් දන්නවා. බොහෝ දුරට ඒ කටයුතු අවසන්. දැන් අර පරීක්ෂණ එහෙම තියෙන්න ඕනේ, පුනරීක්ෂණ තියෙන්න ඕනේ, පොඩි නිවාඩුවක් තිබුණා. එතකොට ළමයි සම වයසේ පාසලට ඇවිල්ලා ඒ අත්දැකීම් ටික ලබා ගන්න ඕනේ. ඒ නිසා මේ මාසය තුල මේක අහවර කරගන්න පුළුවන්. හොඳයි ලේකම්තුමනි. එය බොහෝ වෙලාවට ගුරුවරුන් විදුහල්පතිවරුන් අපිට සහතික කරපු දෙයක් තමයි බොහෝ වෙලාවට බොහෝ පන්තිවල බොහෝ පාසල්වල විෂය නිර්දේශය මේ වන විටත් 95කට 100කට ආසන්න වෙන්නම අවසන් කරලා තිබෙන්නේ. ඒතකම ලේකම්තුමනි නරක දේවල් විවේචනය කරනවා වගේම හොඳ දේවල් කියනෝනේ සමහර පාසල්වල මේ නිවාඩු කාලෙත් අපි දැක්ක ඔන්ලයින් පන්ති මගින් ගුරුවරුන් Tamanගේ දරුවන් වෙනුවෙන් විෂය නිර්දේශය ආවරණය කරන අවස්ථා ඕනෑ තරම්. ඒ නිසා ඒ වගේ දේවලුත් පාසල් පද්ධතිය තුළ වුණා. අපි සමහර දේවල් අර නරකම දේවල් කියනවා කියමු හොඳ දේවලුත් කියන්න එපා. දැන් ලේකම්තුමනි ඒත් එකම COVID-19 දැන් යම් ආකාරයක බලශක්තිය අරුබුදයක් තිබෙනවා දරුවන් පාසලට එීම පිළිබඳව.
දැන් ඕක ගමේ පාසලට ගැටලුවක් නෑ. ඕක නගරබද පාසල් වලට දරුවෝ යනකොට තමයි ප්‍රශ්න ටිකක් එන්නේ. ඒක එක කතාවක්. ඒකම COVID-19 ඉවර නෑ. ඒ නිසා මේ COVID නිර්ණායක ඒ ටික තාම පාසල ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? ඒ විදිහටම කලින් විදිහට නැත්නම් වෙනසක් තියනවාද? වෙනසක් කිසිම වෙනසක් අපිට කරන්න කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්තුමා කියලා නෑ. මං හිතන්නේ අපි පුරුද්දක් විදිහට මේ කටයුතු කරමු. ඒ කියන්නේ මේ ඒ COVID-19 අපි රටක් විදිහට අපේ දරුවන් ටික ආරක්ෂා කරගන්න ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් විදුහල්පතිවරුන් ඒ සියලුම දේවල් ආරක්ෂා කරගන්න ඒ විදිහටම අපි මේවා ලිහිල් කරත් අපි ඒ විදිහට අනුගමනය කරමු. මොකද අපි කියමු COVID-19 කියන එක දැන් සුළුවට දකන්න බෑ. ඇත්තටම දැන් මට COVID වැළඳුනාට පස්සේ ඊට කලින් මට වැළඳුණා වෛරස් එකක්. පිටතට ඔක්කොටම හැදුණා. ඒක මට ගොඩක් අමාරු වුණා. ඒ COVID-19 මේ ඔමික්‍රෝන් එකට වැඩිය ගොඩක් අමාරු. ඔමික්‍රෝන් එකේ මට එච්චර ප්‍රශ්නයක් නෑ. මම අත්දැකීමෙන් කියන්නේ අපේ ගෙදරත් එහෙමයි. එතකොට මේ COVID-19ට වැඩිය අනිත් අපි රෝග වලට මේ ගොදුරු වෙනවනේ. එනිසා මේක මේ පිළිබඳව අපි සැලකිලිමත් වෙමු. විශේෂයෙන් මට පළාත් අධ්‍යක්ෂවරුන් කීප දෙනෙක් කතා කරා සර් මේ ලේකම්තුමනි දැන් සෞඛ්‍ය නිර්දේශ අලුතෙන් ඉදිරිපත් කරනවා නම් මේ ළමයින්ගේ මේට කෑම ගන්න අවන්හල් ආපනශාලා ඒක පොඩ්ඩක් විවෘත කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියන එකට අවසරය ලබා දෙන්න කියන එක කීප දෙනෙක් මට කතා කරා. හැබැයි අපි කල්පනා කරේ මේ මං කියන අභියෝග අපි අවස්ථාවක් කරගන්න ඕන කියන එක. ඔබ දන්නවා අපේ නිරෝගී සමාජයක් බිහි කරන්න නම් අපි ගන්න ආහාරවල මේ බටහිර පන්නේ ආහාර වලින් තිරිඟු පිටි වලින් අපි මේ ළමයි නිදහස් කරගන්න ඕනේ. මේ ශනික ආහාර වලින් අපි නිදහස් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක වෙලා විශේෂයෙන් අපේ ගරු අමාත්‍යතුමාගේ ලොකු උවමනාවක් තියෙනවා ළමයින්ට මේ දේශීය ආහාර කැඳ වර්ග ඒවා ලබා දෙන්න. ඉතින් ඒ නිසා මම කල්පනා කරා අපි කලබල වෙන්නේ නැහැ. මේ ළමයින්ට හොඳ ආහාර දෙන එක අපි සෞඛ්‍ය බලධාරීන්ට එක්ක වෙලා මේ ආපනශාලා මේ අභියෝගයෙන් අවස්ථාවක් කරගෙන අපි විවෘත කරන්න දුන්නත් අපි දරුවන්ට හොඳ පෝෂණීය ආහාර වේලක් දෙන විදිහට ආපනශාලා සැකසුවොත් හොඳයි කියන එක තමයි මම කියන්නේ. ලේකම්තුමනි බරපතල ප්‍රශ්නේ මේක කාලාන්තරයක් තිස්සේ පිටි කෑමම තමයි මේ ආපනශාලාවල තියෙන දරුවෝ දේශීය ආහාරයට අගට. මොකද සමහර දරුවෝ අපිට පේනවා පුංචි දරුවන්ට දැන් සෑහෙන ලෙඩ රෝග තිබෙනවා. ඒ නිසා ඕක නීතියක් විදිහට ගෙනලා හරි ක්‍රියාත්මක කරන්න බැරිද පාසල් පද්ධතිය ඇතුලේ? ඒක තමයි මම කිව්වේ මා කල්පනා කරේ පෞද්ගලිකව මම ඉතා සන්තෝෂ වෙනවා ඔබ මේක මම කියපු එකට වැඩිය එහාට ගිහිල්ලා තිනවා ඔබ ඒ දෙමව්පිය කියන්නේ පියෙක් විදිහට කොච්චර හොඳද මේක. මම හිතන්නේ මේ අපි කතා කරනකොට සුභාරතියෙන් තව ගොඩක් අය අපිට කතා කරાવી. මම දන්නවා මේ අපි මේ වැඩසටහනක් කරලා තිනවා අතුල සුනතිපාල මහාචාර්ය අතුල සුනතිපාල මහත්මයාත් එක්ක ඒ වගේම අනුරුද්ධ පාදිනී මහත්මයාත් එක්ක මම හිතන්නේ ඔවුන් වැඩසටහන විරාමයෙන් අතරතුරදී ඒ වගේම ඊට පස්සේ අපි සාකච්ඡා කරනකොට කිව්වේ ලේකම්තුමා අපි මෙහෙම කරමු කියන එක අපි ඒ කතා නොකරට. ඉතින් ඒ වගේ මහා විද්වතුන් මේ රට ගැන ආදරේ තියෙන දේශීයත්වය ගැන බටහිර පන්නේ වෛද්‍යවරුන් පව කතා කරනවා නම් අපිට තිබිච්ච මුං ඇට ටික ඒ වගේම කව්පි ටික එහෙම නැත්නම් කඩල ටික දවස් 7ට මේවා ඇත්තටම මේ පාසල් පද්ධතියට ක්‍රියාත්මක කරන මේ අති ධාවනකාරී අති වේගකාරී මේවා ගත්තොත් එහෙම මම කල්පනා කරේ මම මේක නම් කියන්නේ යන්නේ නැහැ. නමුත් මම මේ ළඟදී දවසක් කල්පනා කරා මම පශ්චාත්තාපදී කරේ මේ දෙකම කරේ ඇමරිකාවේ. ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් එහෙ වුණත් ඇත්තටම නැත්තත් එහෙම මේ ෆාස්ට් ෆුඩ් කියලා තියෙනවානේ. ඒවා තමයි මෙහි අරින්නේ. නමුත් ඊට වැඩිය හොඳ පෝෂිත දේවල් එහෙත් තියෙනවා. ඒ වෙන්නේ නැහැ. මොකද ඒක පොඩ්ඩක් මිල අධිකයි පොඩක් කාලය කල්පනා කරන. නමුත් මම හිතන්නේ අපි කලබල වෙන්නේ නැතුව මේ කටයුත්තට අපි යමු කියන එක මම ගරු ඇමතිතුමා ගොඩක් උනන්දු වෙනවා මේකට. මේ මට කියනවා මේක මේ සාමාන්‍යයෙන් කතා කරනවානේ කතා කරන හැම අවස්ථාවෙම දරුවෝ ගැන කතා කරනවා. එතකොට මේක එතුමගේ ප්‍රමුඛ කාර්යයක්. අධිකාරී ජනාධිපතිතුමාත් මට දන්නා මේකේ ප්‍රමුඛ කාර්යයක් කියන එක. ඒ නිසා අපි සමාජයක් විතර කවුරුත් කරන්න බැරි දෙයක් නැහැ. මොකද පාසල් තියෙන්නේ 10155යිනේ. මේ පාසල් 10155න් අපිට 90ක් විතර පාසල් තියෙන්නේ ළමයි 18 අඩුයි.
78ක් තියෙන ළමයි 500ට අඩුයි. ඊට පස්සේ 50ක් විතර තියෙන ළමයි 200ට අඩුයි. ඒ කියන්නේ 10155න් පාසල් 9000 ගණනක් තියෙන 18 අඩු. පාසල් 780ක් විතර තියෙන්නේ 500ට අඩු. ඊට පස්සේ 200ට අඩු පාසල් තියෙනවා 5131ක්. ඊට පස්සේ 50ට අඩු පාසල් තියෙනවා 3000කට ආසන්න ප්‍රමාණයක්. කළමනාකරණය කිරීමේ තරම් අපහසු නෑ. ඉන්නේ මේ විදිහට සංඛ්‍යාලයකනත් එක්ක ගිහිල්ලා අපි වැඩසටහන් ටිකක් කරොත් මේ ළමයින්ගේ ඒ පෝෂණ මුල්ල පිළිබඳව අපේ ගරු පියල් නිශාන්ත ඇමතිතුමා තමයි මේ පෝෂණ වැඩසටහන් කරන්නේ. මොකද ප්‍රාථමික තියෙන එතුමාගේ අධ්‍යාපන සේවා පාසල් යටතල පහසුකම්. එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් ගෙනවා. එතකොට ඒවත් එක්කලා අපිට ලේසි මේක කරන්න. හැබැයි අපි ලොකු උනන්දුවක් ගන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න දැන් මේ සෞභාග්‍ය දැක්මේ මම හිතන පිටුවංක 21 තියෙන හෙල්ත් ෆස්ට් කියලා. ඉතින් ගොඩක් හොඳ දේවල් අපි මේක උත්සාහයක් අරගමු. මාධ්‍යත් අපිට සහයෝගය දෙන්න. අනිවාර්යෙන්ම මාධ්‍ය ජාතික ගුවන්විදුලි ඒ කාර්යය වෙනුවෙන් අනිවාර්යෙන්ම පෙරමුණ ගන්නවා. මොකද දරුවන් වෙනුවෙන් මේක දිග කාලයක් තිස්සේ ලේකම්තුමනි කතාවක් තිබුණේ. පාසල් ආපන ශාලාව තුළ මේ රෝල්ස්, පැටිස්, කට්ලට්ස්, මාළු පාන් මේ වගේ දේවල් තමයි පිටි ආහාර ටික තමයි තිබුණේ. දරුවන්ට කැඳ කෝප්පයක් දීම ඉස්සර අපි අහලා තිබුණා. ඊට පස්සේ ඔබතුමා කිව්ව විදිහට කඩල, කවුපි, මුං ඇට මේ වගේ දේවල් ටිකකට දරුවෝ පුරුදු වෙනවා නම් දරුවෝ සෞඛ්‍ය සම්පන්න වෙනවා. අනාගතයේ සෞඛ්‍යයට දරන්න තියෙන වියදමත් අඩු වෙනවා. අපි ජාතියක් විදිහට ලොකු ගමනක් යන්න පුළුවන්. දැන් අපේ කතාවට ඔබටත් සවන් දෙනවා වගේම ඔබේ ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබෙනවා. මොකද ඔබ දෙමව්පියෙක් නම් දරුවෙක් නම් සමහරලාවට ඔබට සමාජයේ ඕනම පුරවැසියෙක් විදිහට ඔබට පාසල ආරම්භ කිරීම පිළිබඳව යම් ආකාරයක ප්‍රශ්න ගැටලු යෝජනා තිබෙන්න පුළුවන්. ඒ නිසා 2.689 411 2.682 එහෙම නැත්නම් 0112 68යි 94යි 28 0112 68යි 24යි 11 අපේ දුරකථන අංක දෙක විවෘතයි. ඔබට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන්ගෙන් ඕන ප්‍රශ්නයක් ඍජුව අහන්න අවකාශය තිබෙනවා. දැන් ලේකම්තුමනේ සමහර අය අපේ මේ මුහුණු පොතේ පණිවිඩය ගියාට පස්සේ යොමු කරලා තිබ්බ පණිවිඩයක් තමයි දැන් පාසල් ආරම්භ කිරීමේදී පාසල් පවත්වන වෙලාවේ යම්කිසි වෙනසක් වෙනවද කියලා. එහෙම සැලසුමක් තිබෙනවද මොකක් හරි? මම මේ සම්බන්ධයෙන් නම් එහෙම හිතුවේ නැහැ මම. ඒකත් මේ කතා කරලා බලන්නම් ගරුවයි මත්තමත් එක්ක අරගෙන එතුමා මොකද්ද කියන්නේ කියන එක අනිත් අයත් එක්කත් කතා කරලා බලන්නම්. මම හිතන්නේ ඒක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේ අපි ලිකෝ චක්‍රලේඛනේ මොකද මේ දරුවෝ කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගන්න. මොකද දන්නවද මේ කාලය මේ වෙලාව වෙනස් කරනවා කියලා කියන්නේ දැන් හුඟක් අම්මලා තාත්තලා වැඩට යනවා. දැන් දෙන්නම වැඩට යනවනේ. එතකොට කාම්කරුවාගේ පවා හැමදෙනාම මේක කරනවානේ. ඒකට පුරුදුලා තිනකොට ඒක ලේසි එක වෙලාවට ළමයි කාලසටහන වෙනස් වෙන්න පුළුවන්. කාලසටහන වෙනස් මම කියන වෙනසකට අකමැති හුඟක් වෙලාවට වෙනසකට ප්‍රතිරෝධය වැඩි. ඒ වෙනස ගැන කල්පනා කරනකොට ඒ වෙනසෙන් මොනවද ලැබෙන ප්‍රතිලාභ මොනවද වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් සමාජයක් විදිහට දරුවට ලැබෙනවා නම් දෙමව්පියට ලැබෙනවා නම් ඒකේ අවහිරයක් වෙන්න තියෙනවා නම් බරපතල ලෙස ඒක කරන්න නරකයි කියලා මම හිතන්නේ. හොඳයි අපි ඔබට අවස්ථාව දෙනවා කියලා කිව්වා 0112 68යි 94යි 28 0112 68යි 24යි 11 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන් සමග අද අපි කතා කරමින් ඉන්නේ පාසල් නිවාඩුවෙන් පසු දරුවන් යලි පාසලට කියන තේමාව යටතේ අපි මේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව මෙතනින් එහාට කොහොමද පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නේ දරුවන් පාසලට එන්නේ කොහොමද සහ මෙතනින් ඉස්සරහ පිළිබඳව කතා කරමින් ඉන්නේ කෙනෙක් ඉන්නව දුරකථනයේ ආයිබෝවන් සුබෝදෑසනක් අයිබෝන් සුබෝදැසනක් ගරු ලේකම්තුමනි දැන් මෙහෙම ගැටලුවක් මතුවෙනවා අපිට මම කොළඹ ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරියක් අපිට දැනුම් දීලා තියෙනවා මේ පාසල් වල 2021 වර්ෂයේ විභාග පැවැත්වෙනවා කියලා මාර්තු 15 වෙනි පස්සේ විශේෂයෙන් 6-11 පන්තිවල. එතකොට අපි මේ ළමයින් අර 20 භාගි ගෙනීමේ කටයුත්ත කොහොම විදිහටද කළමනාකරණය කරගන්න උපදෙසක් දෙන්න?
ඇත්තටම ගත්තොත් එහෙම ඒ පිළිබඳව අපි තීරණයක් කරමු 6-11 පන්තිවල නම් තියෙන්නේ අපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක සුදුසු පරිදි කරගන්න. මොකද හැම ළමයාම ගෙන්න ගන්න වෙනවා නම් දුරස්ථභාවය අනිවාර්යයෙන්ම සෞඛ්‍ය නිර්දේශන විභාගයක් තියෙනකොට ඒ කරගන්න ඔබට තියෙන පාසල් වල දැන් අපි ගත්තොත් එහෙම අග්‍රගාමී පිරිමි විදුහලක තමයි පාසලේ 9000ක් ඉන්නේ. අනිත් හැම එකම 3000 4000 එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ සුදුසු පරිදි කරගන්න. මොකද සංඛ්‍යාව අඩුයි 18 වැඩි. එතකොට 18 අඩු පාසල් වලට අපි අසාධාරණයක් කරන්න ඕනේ නෑ. මම සංඛ්‍යාත්මකව කිව්වා. ඒ නිසා ඔබට පුළුවන් නිර්මාණශීලීව මම අදහසක් විතරක් දෙන්නම්. වරු දෙකටත් ගෙන්න ගන්න හොලුවන්නේ. එහෙම ඔබට අවකාශය තියෙනවනේ. මේ විමලකම්තමනේ ඕනනම් දැන් අවශ්‍ය නම් අපේ තුම 6 සහ 7 පන්ති දෙකේ නම් තියෙන්නේ. ඔය ප්‍රශ්න පත්‍රයේ පිට වෙයි කියන ගැටලුවනේ තියෙන්නේ කණ්ඩායමක එක දරුවන් කණ්ඩායමක් වහම 6 වසරට මේ සතියේ විභාගෙ තිබ්බනම් 7 වසරට ඊළඟ සතියේ තියන්න පුළුවන්. මේක තමයි මම ඇත්තටම ගත්තොත් එහෙම මේක තවත් ස්තුතෙන් මම කියත තමයි. දැන් මම පොඩි අදහසක් කියනවා ගායන මාත්‍ය ඊටත් එහා ගිහිල්ලා කියන මොකද එතුමයි මම හිතන්නේ දන්නවා එක ප්‍රදේශීය පාසලක ඉන්නේ. මම ගියේ පාසලේ ඉඳ නැති නිසා ප්‍රාථමික යනකොට 6 පන්තියට ගියේ හවස ඉස්කෝලේට ගියේ. වගේ ඒකත් එක්ක මොකද මේ පිළිබඳ මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන විභාගේ තියන්නේ දරුවා වෙනුවෙන්. දරුවා කොතනද ඉන්නේ කියන එක. එතකොට අප්‍රේල් නිවාඩුවට එයාට සෙල්ලම් කරනවද නැත්නම් තවදුරටත් මං උනන්දු වෙන්න ඕනද කියන නිසා ඒක ගැටලුවක් වෙන්නේම නැහැ කියන එක තමයි මම හිතන්නේ. හොඳයි අපි තවත් දෙදෙනෙක් ඉන්න දුරකථන අංක දෙකෙහිම 268 94 28 268 24 11 අපි ඔබට අද වැඩි අවස්ථාවක් දෙනවා. මම දන්නවා ඔබට ප්‍රශ්න ගොඩක් තිබෙනවා අම්මලා තාත්තලාට, දරුවන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ලේකම්තුමන්ව ඍජුව සම්බන්ධ කරගැනීමේ අවකාශයක් තිබෙනවා ජාතික ගුවන්විදුලියේ ස්වභාරතිය හරහා. ආයිබෝන් ඔබට කවුද මේ? තෙරුවන් සරණ. මම අර මෙත්තජි කියන හාමුදුරුවෝ ගත්තේ මේ. එමය අපේ හාමුදුරුවෝ. කතානේ. මට මේ අවස්ථාව දීලා ගන්න ඇත්තට ඉස්තුතියි වන්දන පින්ගණු මොඩක් කරන පළමුව බොහොම මේ ළමයින්ගේ හදවත ඇතුළට ගිහින් නැත්නම් හිත හොඳට හඳුනාගත්ත මහත්මයෙක් මේ අධ්‍යාපන අමාත්‍යාංශයක මේව ගැන සතුට ප්‍රකාශ කරන පළමුව බොහොම පරිණතව බය කතා. මම ඒක ඉල්ලීමක් කරනවා. මේ අධ්‍යාපන ප්‍රතිශාතකට ඒකුරු ගන්න අනිවාර්යයෙන්ම උදේට විනාඩි 20ක්වත් සීලය සමාධිගත කළ එකක් භාවනාව. මේ හිත අසංවර වීම නිසා මේ ගැටුම් කාලගත මේ ලෝකෙම නිර්මාණය. අපේ රටේ අපි අදාගමු. අපිට තියෙන ලොකුම සම්පත මට විශේෂඥ වෛද්‍ය මම කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලේ නැත්නම් මහා සාකච්ඡා කළා. ආමුදුනේ පුළුවන් නම් මේක මට ගිහ පාර්ලිමේන්තුවට කරලා දෙන්න ඉස්සර කිව්වා. මේක හිත පිළිබඳ තමන්ගේ සංවරය ඇතිවීමෙන් තමන් ගැටුම් කාලගත. එතකොට පාසල ආරම්භ කිරීමට අපිට ඔබතුමා හඳුන්වා දෙන විනාඩි 20ක් ඔය සිය සත්‍ය සූප වචන භාවනාවේ සමාධියේ ඉන්ද්‍රවල හිරක් කරන භාවනාවක පැය භාගය දක්වා වැඩි කරන්නේ. එක භාගය. මේක ඉතා විශිෂ්ට වේද ඔබ ස්වාර කරන්න පුළුවන්. කරන්න මේක අනිවාර්යයෙන්. ඔබ වහන්සේටත් බොහොම පිං. අපි දුරකථනයේ අනික් දුරකථනයේ ඉන්න කෙනාවත් සම්බන්ධ කරගමු. මොකද බිල් යනවනේ නිකන් ගොඩක් වෙලා අපි රඳවාගෙන හිටියොත් ඒ නිසා ඔබේ ප්‍රශ්නෙත් ඉදිරිපත් කරන්න. ආයිබෝන් ඔබට කවුද? හෙලෝ. ආයිබෝන්. ලේකම්තුමනි ආයිබෝන්. කතා කරන්න ඔබතුමිය. ලේකම්තුමනි මම මේ ප්‍රශ්නේ මගේ දුව මේ සැරේ 2022 අධ්‍යාපන උසස් පෙළ විභාගයට ඉල්ලුම් කරනවා. ඒ විභාග නොවැම්බර් වල තියෙනවා කියලා අදහසක් තියෙනවා. ඒ අරුණාම තව අධ්‍යාපන ජීව විද්‍යාව විෂයේ ලොකු වෙනසක් වෙලා තියෙනවා සිලබස් එකේ. කියන්නේ සම්පත් පොතේ. අන්න ඒ වෙනස 2022 දරුවන්ට අදාළ වෙනවද? ඒක ගැන තොරතුරක් දැනගන්න තමයි කැමතියි. හොඳයි ඔබතුමියටත් බොහොම ස්තුතියි. තව ප්‍රශ්න ගැටලු තියෙන අයට හෙමින් අපේ දුරකථන අංක වලට කතා කරන්න පුළුවන් 268 94 28 268 24 11. අර අපේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ප්‍රශ්නය ලේකම්තුමනි අර දරුවන්ගේ මනස හදන්න භාවනාව පුරුදු පුහුණු කරන්න මේක බෞද්ධ ධර්මයේ පැත්තෙන් නෙවෙයි ඕනෑම ආගමක් පැත්තෙන් උදේට මොන හරි යම් දෙයක් කරන්න පුළුවන් කියන යෝජනාව අපේ ස්වාමීන් වහන්සේ කරන්නේ. ඇත්තටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගොඩක් පිං හාමුදුරුවනේ මේ මම ලොකු පරිණත එක්කෙනෙක් නෙවෙයි සාමාන්‍ය සරල අත්දැකීම් වලින් තමයි කටයුතු කරන්නේ. මොකද මම ගැන කල්පනා කරොත් මම මෙන්න මේ විදිහේ දෙයක් කිව්වොත් මම දවසක් උදේ රසායන විද්‍යාව 3ට විතර පාඩම් කරගෙන ඉන්නකොට මధుරෙක් මගේ අතින් මැරුණා. ඉතින් පස්සේ මම කල්පනා කරා මම මේ ඇත්තටම නිර්මාංශික වෙනවා කියන එක. මේ සිද්ධිය උනේ 1900
79 විතර උඩේ මට මතකයි මං ගෙදර හිටියේ මාමලා ගෙදර හිටියේ මාවල වාද්‍ය සමන්සිරිවට බලන්න පුළුවන්. එදාන් පස්සේ මම ඒ නිසා මේ පුරුදු තමන් තීරණය කරනකොට ගෙදරින්ම හදන්න ඕනේ අම්මලා තාත්තලා මොන ආගම හෝ වේවා තමා මේ මගේ ආගමේ නම් තියෙන්නේ පන්සිල් පද 5. පන්සිල් පද 5 මිනිනුවට මදි. ඒකේ තියෙන අර්ථය දැනගන්න ඕනේ. අනිත්ෙන් ගත්තොත් එහෙම අනිත් සූත්‍ර කතා කරත් ඒවැ සිංහල තේරුමත් දැනගන්න ඕනේ. දැන් ඔය උදේට මේ රූපවාහිනී වැඩසටහන් හැම එකේම යනවා රත්නමාලා ගාථා ඒවා තියෙනවා. දැන් මේක සරලව ඒ සිංහල තේරුම කියලා දෙන්න ඕනේ. එතකොට ඊටාම සරල දේ තමයි අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අනිත් කෙනෙක්ගේ හිත රෙදෙන විදිහට මේ අනිත් විශේෂ බාහිර කටයුතු විශේෂයෙන් විවාද කණ්ඩායම් ඒව දානකොට මේ මාතෘකා ගන්නකොට වෛරීය විදිහට අනිත් කණ්ඩායමට කටයුතු කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. හැබැයි අපි ගත්තොත් එහෙම මා සහභාගී වුණ පාසලේ මේ තිබුණේ විද්‍යා දැනුම සාමාන්‍ය දැනුම තරඟ ඒවයි ගත්තොත් එහෙම අනිත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට මේ ඇත්ත ඇතිසැටියෙන්ම බොරුවක් කියන එක පිළිබඳව ඇත්තක් විදිහට මගේ පෞද්ගලික අදහස ඇත්තක් විදිහට මේ අනිත් කණ්ඩායමට විවාදය කිරීම සුදුසු නෑ. ඇත්තටම ගත්තොත් එහෙම. ඒ නිසා අන්න ඒ වගේ පුරුදුත් ඉතා වැදගත් වෙනවා. ඒත් දහම් පාසලට යවන්න ඕනේ. දහම් පාසලට යවනකොට ඒ ජාතක කතා ගැන අනිත් ආගම් වලත් ඇති. නිසා ඊවෙන්න හුරු කරන්න ඕනේ. අපි ගොඩක් මේ පින් දෙනවා හාමුදුරුවන්ට. අපි මේක පාසලේ ගොඩක් දුරට අපි කරනවා මේ සති පාසල් වැඩසටහන නිම කරනවා. අනිත් ආගම් වලත් මම දන්නවා කිතුණු ඒ වගේම හින්දු ඒ වගේම මුස්ලිම් ඒ පූජකතුමන්ලා විශේෂයෙන් ගත්තොත් මම මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්නකොට අපි ජනවාරි 1 වෙනිදාට මේවා ගෙනහැල්ලා මුළු මේ දරුවන්ට ඔක්කොටම කියනකොට ඇත්තටම ඇඟ කිලිපොලා යනවා මේ මුස්ලිම් මෞලවිවරුන් ඒ වගේම කිතුණු හින්දු එක නම් ඒ ඔක්කොම කියනකොට මේ කියන්නේ දරුවෙක්ට ඒ ගුරු මේ ආචාර්යවරයෙක්ට අනද්දෙන ඒගොල්ලන්ට හැම එකකින් කියන්නේ ඉතාම ප්‍රශස්ත දේවල්. ඒකම ශිෂ්‍ය සංගම් ළමයි ගෙනහැලා මම ඒවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක තියෙනවා. තියෙනවට හාමුදුරුවෝ වැදගත් දේ තමයි හැමතිස්සෙම මේක ආවර්ජනය කරලා මතක් කරලා දෙන. අපි ඒකටත් එකඟ වෙනවා. ඒකටත් පින් අනුමෝදන් කරලා අපි මේ කටයුත්ත බොහෝ දුරට අපි රැස්වීම තියෙනවනේ. රැස්වීම තමයි හොඳම තැන. උදෑසන රැස්වීමේදී. එතකොට ගෙනහැල්ලා දරුවෝ ලව්වම මේ කතිකාව දෙන්න ඕනේ. දැන් ඇත්තටම ඉතාම සුන්දර විදිහට සොඳුරු විදිහට තමයි අපේ දරුවෝ ගෙවල් වලින් පුහුණු කරලා තියෙන්නේ. ඒතර ගෙවල් වල තියෙනෝනේ බලන්න කොයි රටේද තියෙන්නේ කියලා ටග්ගා මේ එකපාරටම දෙමව්පියෝ දැක් ගුරුවරයෙක් දැක්කහම කෙලින්ම බිම වැටලා දන ගහලා වදිනවා. එහෙම වෙන රටවල නැහැනේ. ඒ හොඳ පුරුදු අපි තවදුරටත් වර්ධනය කරනවා. මම දැකලා තියෙනවා එක පාසල් වල තියෙන සංස්කෘති වෙනස්. මම නම කියන්නේ සමහර පාසල් වල මම දන්න අනිවාර්යෙන්ම දන්නවා මේ පාසලෙන් ආපු ළමයා තමයි මෙන්න වැන්දේ කියන එක. ඉතින් ඒ නිසා අනිත් ආගම් වලටත් මේ ගෞරව කරන විදිහට මේ පාසලෙන් තමයි පුරුදු කරන්නේ. පාසලෙන් ගෙදරුනේ. අපි ඒකට අනුගත වෙමු. හොඳයි. ඒත් එකම ලේකම්තුමනි අර තවත් මවක් අහපු ප්‍රශ්නය ඇයගේ දුව 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට සහභාගී වන්නේ 2022 වර්ෂයේ උසස් පෙළ විභාගය කොහොමද සැලසුම් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අගෝස්තු පවත්වන්න ඕන විභාගය. මේ පිළිබඳවත් ගරු අයමත්තුමත් එක දීර්ඝ වශයෙන් මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා. එතකොට අපේ අතිරේක ලේකම් පන්සල් කටයුතු ඒ අංශයයි විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමයි අපි එක්කම ඇත්තටම ගත්තොත් මේක ඉතාම සංකීර්ණ දෙයක්. ඒ සංකීර්ණ දෙයක් වෙන්නේ අපි පහුගිය දේවල් අපි අර මේ කළමනාකරණය කරගන්න ඕනේ. හැමදාම විභාග පස්සට දාන්න බෑ. ඒ නිසා වර්ෂයකට දින අවම වශයෙන් 180ක්වත් අපි පවත්වන්න ඕනේ. වාර 3ක් පවත්වන්න ඕනේ. දරුවන්ට නිදහස දෙන්න ඕනේ. එතන අපි දැනට මේ පිළිබඳව අපි සාකච්ඡා කළා. අවසානයේ ගරු ඇමතුමාගේ මඟ පෙන්වීම අපිට තියෙන්නේ කෙසේ හෝ 2022 අගෝස්තු මාසයේ තියෙන විභාගයත්
2022 දෙසැම්බර් මාසයේ තියෙන සාමාන්‍ය පෙළ විභාගයත් කෙසේ හෝ අපි දෙසැම්බර් 31ට විදිහට ඉස්සරහට දෙසැම්බර් 31 අවසාන වෙනකොට කරන්න කියන එක. විභාග දෙකම. එතකොට මෙහිදී ඒ මවතුමිය කියු ප්‍රශ්නේ ඒ ජීව විද්‍යාව මේ අලුතෙන් විෂය නිර්දේශනයේ අපි සාමාන්‍යයෙන් දෙයක් හඳුන්වලා දෙනකොට දරුවෙට අසාධාරණයක් වෙන්න කරන්නේ නැහැ. කලින් නිශ්චිතව තියලා ඒක අවුරුදු දෙකමාරක් තිස්සේ මේක කරනවා. ඒ නිසා ඒ පිළිබඳ ඍජු උත්තරයක් දෙන්න මට තියෙන්නේ එහෙම වෙනසක් කරලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දැන් අවුරුදු දෙකක් තිස්සේ කොවිඩ් තිබුණත් නැතත් දරුවා උසස් පෙළ ප්‍රවේශ වෙනකොටම මේ පිළිබඳව දැනුවත් කරලා ඇති. ඒ විදිහට ඒක කරයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ තියන්න බෑ. ඒක මම කියන්නම්. එතකොට අපිට ක්‍රමවේදය තියෙන්නේ දින 180 කියන එක දැන් අපි හදලා තියෙන්නේ. එතකොට මේ දින 180 දෙසැම්බර් මාසේ 31ට එහා යන නිසා සාමාන්‍ය පෙළ දෙකම ගත්ත නිසා මම කල්පනා කරේ අවසාන අපේ සාකච්ඡාවේදී අපි කිව්වේ අපි මේක සෙනසුරාදා දවස් තියෙනවනේ. මේ දැනට හදලා තියෙන එකේ දින 180 අපි ආවරණය කරගැනීමේදී අපි අප්‍රේල් මාසේ 18න් ගත්තොත් එහෙම පළවෙනි වාරය කොටස් දෙකකට බෙදනකොට මේ 23 ජූනි 1 වෙනිදා වෙනකන් දවස් 10ක් නැවත පාසල් වහන්න වෙනවා. එතකොට ඊට කලින් දවස් 20 ගාණක් තියෙන ඊට පස්සේ දවස් 20 ගාණක් තියෙන එක ඉල්ලේ පළවෙනි වාරේ කරන්න අමාරුයි. එතකොට එතන දවස් 40 ගාණක් තමයි අපිට තියෙන්නේ. එතකොට ඊළඟ වාරේ එක ඉල්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕනේ කොතනදද අපි තියන්නේ කියන එක අපස උසස් පෙළ අගෝස්තු මාසේ වෙන්නේ නැහැ කියන එක මම දැනටම කියන්නම්. එතකොට මේ විදිහට කල්පනා කරොත් එහෙම දින 180ක් අප්‍රේල් 18 වෙනකොට අපි අර අපස සාමාන්‍ය පෙළ 2021 මේ දෙසැම්බර් තියන්නේ එක මැයි මාසේ 23යි ජූනි මාසේ තියෙනවා එක එහෙම කියලා ඊට පස්සේ 2022 සාමාන්‍ය පරිදි නැතුව තිබුණොත් එහෙම එක වාරයේ දිගටම කරලා ළමයින්ට පොඩි මේ විවේකයක් දෙන්න ඕනේනේ. ඒ නිසා ඒවත් එක කල්පනාකරණය කරගත්තොත් එහෙම මේක පොඩ්ඩක් 2000 දැනට අපි තියෙන විදිහට 2023 ජනවාරි වෙනකන් යනවා. ඒ නිසා දැන් දරුවන්තුමා අපි බලන්නේ මේක අපිට කළමනාකරණය කරගෙන මේක ඉස්සරහට ගැනීම එකම ක්‍රමවේදය දැනට තියෙන්නේ දින අඩු කරන්නේ නැතුව සෙනසුරාදා දවස් වලට අප්‍රේල් 18 ඉඳලා දිගටම කරන්න එක දවසක්. ඒ කියන්නේ සියලු පාසල් දරුවෝද නැත්නම් සියලු පාසල් දරුවෝ ඒ කියන්නේ අපි ඒකත් ඔබ ඒක හොඳයි මම ඒකත් හිතන්නම් සියලු පාසල් දරුවෝ වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් උසස් පෙළ සාමාන්‍ය පෙළ මම හිතන්නේ සාමාන්‍ය පෙළ තමයි ගැටලුව තියෙන්නේ උසස් පෙළ ගැටලුව මොකද ඔබ දන්නවා මම මෙතනින් ප්‍රකාශ කරලා තිනවා මේ රටේ අපේ ඉල්ලීමක් තියෙනවා දරුවෙක්ගේ මේ ළමා ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන කාලය අඩු කරන්න කියලා. ඒ නිසා අපි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත්තා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසෙ තියලා උසස් පෙළ විභාගයේ මේ දෙසැම්බර් මාසෙ තියන්න. අපි ඒ ක්‍රමවේදයට අපි 2023 යන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දී අපි ඒකත් සලකලා බලනවා මේ අවස්ථාවක් කරගන්න. ඒ ඔක්කොම කල්පනා කරලා බලන්නේ මේ කරන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ විෂය නිර්දේශන අවශ්‍ය කර ගැනීම ළමයි ඉන්න මට්ටම් කොහොමද කියන එක මේ විභාග ටික වාර විභාග ටිකක් තියන්න ඕනේ. ඒ මේ පිළිබඳව දීර්ඝ විදිහට ගැඹුරින් අධ්‍යයනය කරන මේ පහලට විතරක් නෙවෙයි. ඉදිරියට 2023 වර්ෂයේ 24 වර්ෂයේ 25 වර්ෂයේ ඒ විදිහට හිතලා තමයි කරන්නේ. මම හැමදාම කතා කරලා කිව්වා මේක තමයි දැනට තියෙන සැලැස්ම. මේ සැලැස්ම යන අධ්‍යාපන අමාත්‍යාංශයේ බලාපොරොත්තුව තමයි 2022 දෙසැම්බර් 31 වෙනකොට පුළුවන් ද මේ විභාග දෙකම අවසන් කරන්න කියන එක. ලේකම් පස්සේ කියන්න. ලේකම් දෙමළ දැන් අපි ඔය කතා කරේ 2022 උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ. 2021 සාමාන්‍ය පෙළ තාම ඉතුරුයි. ඒ පිළිබඳව පුංචි මතක් කිරීම මොකද දරුවෝ බලාගෙන ඇති මේ විභාගය ඔබතුමන් කිව්වා මැයි මාසේ මැයි 23 ජූනි 1 අපි කලින්ම මේක නිවේදනය කරලා තියෙනවා. ගිය වසරේ අපස උසස් පෙළේ තීරණය කරනකොට මට මතක හිටින්නේ නොවැම්බර් 15ට ඉස්සෙල්ලා අපි ගරු ඇමතුමා මේ ප්‍රකාශ කරා අපි 2021 සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසේ 21 ඉඳන් පැවැත්වෙනවා. මැයි මාසේ 23 ජූනි 1 වෙනිදා වෙනකන් සාමාන්‍ය දවස් 10 වුණ කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා. දැන් යන ආයුධපත් කන්දවල ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ. විභාග දෙපාර්තමේන්තුව ඇත්තටම
පුදුම අභියෝග ටිකක් තියෙන්නේ. නමුත් ගරු ඇමතුමා අපි ඔක්කොම එක හොලා හැමදෙනාම දරුවෝ වෙනුවෙන් කරන ඔබ දන්නවා අපිට තවත් අභියෝගයක් ආවා මේ ප්‍රාචීන විභාග ටික තියෙන. ඒකත් තියලා ඉවර කරා. අපිට මේ ඔක්කොම ජයග්‍රහණ දරුවන්ට අපිට නෙමෙයි. තවත් දෙදෙනෙක් ඉන්නවා දුරකථන අංකයක. අපේ වෙලාවත් ඉක්මනින් යනවා. ආයිබෝන් ඔබට. හලෝ. ආයිබෝන් කවුද මේ කතා කරන්නේ? ආයිබෝන් මම මාතරේ දේව සුරේන්ද්‍ර. සුරේන්ද්‍ර මහත්මයා බොහොම ඉක්මනින් බොහොම කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරමු. හොඳයි. අනතුමනේ ප්‍රථමයෙන් අමත් ලේකම්තුමනි මම ප්‍රථමයෙන් සූතිපන්ත වෙනවා මේ සමාජ වෙච්ච විභාගය කොහොම හරි මේ වසරේ මේ අදින් අවසන් වෙන මේ විභාගය මේ පැවැත්වුවට මගේ ප්‍රශ්නය තමයි මගේ දුව මේ වසරේ උසස් පෙළ ලියපු දරුවෙක්. ඒගොල්ලන්ට දැන් එයා කරපු විෂයන් අනුව එයාට දෙවෙනි දවසේ ජපනීස් ෆස්ට් පේපර් පැය දෙකක එකක්. එදාම හවස ජියෝග්‍රෆි දෙවෙනි එක පැය 3ක පේපර් එකක්. ඊට පහුවෙන්දා තුන්වෙනිදා උදේවරුේ ජපනීස් පැය 3ක පේපර් එකක් දෙවෙනි. එදාම හවස ජියෝග්‍රෆි පැය 3ක පේපර් එකක්. එතකොට දවස් දෙකක් ප්‍රධාන විෂයන් දෙකක් උදේ හවස පැය 2යි පැය 3යි පැය 3යි. එතකොට අපිට හිතන්නේ ඒවා කාලසටහන් හදන්නේ කවදාවත් විභාගයකට ඉදිරිපත් නොවෙච්ච පොඩ්ඩමෝද මේ දෙපාර්තමේන්තුවේ ඉන්නේ කියලා. ඔන්න ඕක මේ වතාවේ වුණා ලබන වතාවේවත් දරුවන්ට ඒ වගේ ප්‍රෙෂරයක් නොවන විදිහට මේක හදන්න කියලා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. හොඳයි සුරේන්ද්‍ර මහත්මයා අපි තව කෙනෙක් කියනවා දුරකථනයේ ආයිබෝන් ඔබට. අයිබන් මම අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම අහන්න කැමති වෙනවා පෞද්ගලික දවස්වල ගුරු විෂමතාවයන් සම්බන්ධව නැත්නම් වැටු විෂමතාවයන් නිසා පෙරපාලි ගියා මේ විරෝධ මේ පළ කළා. එතෙන්දී අපි දැක්කා අපි පාසල් මට්ටමින් පාසල ආරම්භ කරන්න කියන දින දුන්නම ඒක පණිවිඩ මගින් දෙමව්පියන්ට ගිහිල්ලා ඒ දෙමව්පියන්ට කිව්වා අද නෙමෙයි එන්නේ ඊළඟ මේ සතිය අපිට දවස් 3ක් තව වැඩිපුර ඕනේ කියන එක. මේක ඇත්තට සාසුද්ධියෙන්ම සිද්ධ වෙච්ච දෙයක්. මේක මේ කියන්නේ සම්පූර්ණ මේ කඩාකප්පල් කිරීමේ වැඩ පිළිලක්. මම මේ ගැන දැනුම්දීමක් කරා. නමුත් අද වෙනකම් මේකට පිළිතුරක් නෑ. ඇත්තට මේකයි මම හිතපු ගුරුවරයෙක් මම කියන්නේ ලැජ්ජයි කියන්නේ අපි දරුවන්ට උගන්වන්න ඇවිල්ලා අපි මහපාරේ ඇවිදින්න එක නෙමෙයි. ඉතින් මේ සම්බන්ධව දෙමව්පියන්ට කිව්වා දෙමව්පිය අසරණ වෙලා හිටියා. නමුත් දෙමව්පියෝ ගියේ පස්සේ දවසක ඒ කියන්නේ ඒ සවුන දවසක එනිසා මම කැමති ඔබතුමාගෙන් අහන්න මේකට ගත යුතු පියවර මොකද්ද ගත්තා නම් මේ වැඩ පිළිවෙල මොන විදිහද කියන එකයි අහන්නේ මම මාතර මේ හොඳයි බොහොම සුදුයි පැහැදිලි ඔබතුමාගේ ප්‍රශ්නය පළවෙනි එක ලේකම්තුමනි අර සුරේන්ද්‍ර මහත්මයා මාතරින් කතා කරේ තමන්ගේ දරුවගේ ප්‍රශ්නයක් අර ළඟ දවස් දෙකක ප්‍රධාන විෂයන් දෙකක ප්‍රශ්න පත්‍ර දෙකම තිබ්බයි කියන කතාව. එතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතුමා පෙන්වා දීපු කරුණ ගැන මම ඊටාම ඕනෑකමින් අහගෙන හිටියා. එතුමන්ගේ අවසාන ඉල්ලීමත් එක්ක එකඟ වෙනවා. ඒ නිසා මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ දරුවා ගැන ඒ ප්‍රශ්න තියෙන මොකද තුවාලේ තියෙන එක්කනට තමයි රිදෙන්නේ. ඒ නිසා වෙන එතුමා ඉදිරිපත් කරපු විදිහ හරි හොඳයි. මම ඒකට ස්තුතිවන්ත වෙනවා. එතුමා කිව්වේ නෑ දැන් මේක එහෙම අර කැන්සල් මේක කරන්න එහෙම කිව්වේ නෑ. එතුමාගේ ඉදිරියට මේක නොවෙන්න මග බලා ගන්න කියලා ඔය මහත්මයා සුරේන්ද්‍ර මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. මම ඒක අවරාධනය කරගන්නම්. අර දෙවෙනි ප්‍රශ්නේ ඒත් ගුරුවරයෙක් විශ්‍රාමික ගුරුවරයෙක් ඉදිරිපත් කරේ අර දරුවෝන් පාසල පටන් ගන්න කිව්වට පස්සේ අර ගුරු වර්ජනවල හිටපු ඇතම් කණ්ඩායම් නෑ අද නෙවෙයි පාසල පටන් ගන්නෙ. කියන්නේ ඔබතුමාව අතික්‍රමණය කරලා ඒගොල්ලෝ දවසක් කිව්ව කතාව ඔය අහන්නේ. ඕක දිනවක් වань කිව්වොත් එහෙම ඔක්තෝබර් මාසේ 21 ඔක්තෝබර් මාසේ 25 ඔන්න ඒක තියෙන්නේ. ඒක මම දන්නවා. හිතන්නේ ඒ ගුරු පියතුමා ඊටාම හොඳ එක්කෙනෙක්. මොකද එතුමාට ලොකු හොඳ එතුමා විශ්‍රාම වුණාට එතුමාගේ කාලේ මේ හොඳ ගුරුවරයෙක් කියලා කතාවේ තියෙනවනේ මම හිතන්නේ සින්දුවේ තියෙනවනේ අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ කියලා ඒ වගේ ගුරුවරයෙක්. ඒ නිසා ඔබ භෞතිකව මෙතන නැතුණත් ඔබට මම ආචාර කරනවා මේ වැඳලා ඒ කරුණ ගැන අපි මෙහෙම කතා කරමු. ඇත්තටම ගත්තොත් මේ සමාජය ප්‍රශස්ත කරන්න පුළුවන් අධ්‍යාපනයෙන්. එනිසා යම් කෙනෙක් මේ මුළු කතාවේ මේ හැමදාම මම හිතන දේ තමයි අධ්‍යාපනයක් කෙනෙක්ට ලබා දීම අපිට කරන්න පුළුවන්.
ඒකේ ප්‍රශස්තභාවය අනුව තමයි ඒ අධ්‍යාපනය ලබා ගන්න ඒගොල්ලන් හරියට මේ ගුණගරුක භාවයත් එක්ක ලබා ගත්තද කියන එක විදිහට තමයි එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මුළු සමාජයම ලාංකික සමාජයම අපි හදන්න ඕනේ. ඒ වෑයම තමයි අපි කරන්නේ. නිසා මා ඒ සියලු දෙනාට අනුකම්පා කරනවා. හැබැයි අදිෂ්ඨාන කරගෙන තියෙනවා මට ලැබිච්ච අධ්‍යාපනයෙන් මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් අපේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු ගුණගරුක බව තමයි අපි උතනින් හදන්න ඕනේ. නැතුව අධ්‍යාපනයේ දීමේ නෛතික එකේ කුසලතා දැනුම නෙමෙයි තියෙන්නේ. එතනින් එහාට ගියලා හාමුදුරුවෝ කිව්වාගේ මේ විදිහට කටයුතු කිරීම නිසා අපි ඒකට ඒ විදිහට උත්තරයක් දුන්නොත් එහෙම මේකට මේ කියන විදිහට දඬුවම් දීලා වැඩතහනම් කළා එහෙම නෙමෙයි. මේ ඒ අය ගැන කල්පනා කරලා මේ තියෙන රටාව වෙනස් කරන අධ්‍යාපනයත් අපි සෙල්ලම් කිරීම කියන එක නතර කිරීමට අපි පිළියම් හොයන දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය. ඒ නිසා ඒ විදිහට තමයි කල්පනා කරන්න කියන එක තමයි මට මේ අපේ ගුරු පියාණන්ට කියන්න තියෙන්නේ. අපි ඒ විදිහට ගමු. ආවේගශීලී වෙන්නේ නැතුව අපි හැම දිනකටම පහදලා දෙමු. මෙන්න මේකයි කල යුත්තේ. ඔබ වැරද්දක් කළා තියෙනවා. ඒක ඔබ මෙනෙහි කරගන්න කියන එක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකම තමයි අපි අවසන් විනාඩි 4ක කාලේ ඉන්නේ. දැන් විශ්‍රාමික ගුරුවරයෙක් කතා කරේ. දැන් ගුරුවරුන්ගේ සාමාන්‍ය ගැටලුව විශ්‍රාම ඔයගේ වැටුප් ගැටලුව විසඳලා තියෙන්නේ. ඒත් එකම අපි වර්තමානයේ දකිනවා සමහරලාවට විශ්‍රාමික ගුරුවරුනුත් මේ ඉල්ලීම කරනවා. මම දැක්කා මේ පහුගිය දවස් ටික යනකොට ඒ අය ඇතැම් සංගම් සංවිධාන හදාගෙන මේ ගුරුවරුන්ගෙන් ඒ අය යම් මුදල් එකතු කරගන්නවා නඩු දාන්න කියලා. ඒ අයගේ මේ සංශෝධනය සඳහා යම්කිසි වැඩපිළිවෙලක් තිබෙනවද අමාත්‍යාංශය පැත්තෙන් කල්පනා කළා? මේක ගත්තොත් එහෙම පෞද්ගලිකව කල්පනා කරන්න මේ ගැන උරණ වෙන්න එපා. මේක අවුරුදු 24ක තිබ්ච ප්‍රශ්නයක්. එතකොට අපි කොතනින්ද පිටිපස්සට යන්නේ? ඒකට විරුමත් මම අවධානය යොමු කරන්නම්. නමුත් මට ඒකට ඍජු උත්තරය දෙන්න. නමුත් මෙතනදී ඊළඟට කියන්න ඕනේ මම ඊයේ හවසත් අධ්‍යාපන සේවා අතිරේක ලේකම්තුමත් එක්ක කතා කරා. අපි ගුරු විදුහල්පති වැටුව විසඳුවාට තව තියෙනවා අමාත්‍ය අනුකම්පිටුවේ තව කාරණා ටිකක් තියෙනවා. ඒ කියන්නේ අර දීමනා දෙන එක. ඒ සියලුම දේවල් අපි අධ්‍යයනය කරලා ඒ පිළිබඳවත් ගරු ඇමතුමාට අපි ඉදිරිපත් කරනවා. අමාත්‍ය මණ්ඩලයෙන් මාස 6කින් තමයි ඉදිරිපත් කරන්න තිබුණේ. ඊයේ හවසත් මම මෙහි ප්‍රගතිය බැලුවා. මටත් ඇහෙනවා කණින් කොනින් මේකට මොනවද කළා නැහැ කියලා. මොනවද කළා නැත්තේ නැහැ. ඒ කියන්නේ හැඳුනුම්පත ලබා දීම, ඊට පස්සේ දුරකථන දීමන ලබා දීම. ඒ කරුණු හතත් විශේෂයෙන්ම වාරි මාර්ග අමාත්‍යතුමා මේ අමාත්‍ය මණ්ඩල එකේ තියෙන වාරි මාර්ග අමාත්‍යතුමාගේ නිර්දේශ පරිදි කැබිනට් අනුකම්පිටුවේ අරතීරණ ටිකත් ක්‍රියාත්මක කරන්න කියලා අපි ඒවට අපි උනන්දු වෙමින් ඉන්නවා. ඔය පිළිබඳව මට දැනුවත් කරලා තියෙන්නේ. ඒකට මට ඇත්තටම කියන්න තියෙන්නේ අපි කොතනින්ද මේකට යන්නේ? අවුරුදු 24ක් එහාට යනවද? එනිසා අපි තැනකින් පටන් ගන්නවා. දැනට මට ඒකට කියන්න තියෙන්නේ දැනට එහෙම කරන්න බෑ කියන එක. හොඳයි. තව කෙනෙක් ඉන්නවා දුරකථනයේ. ආයිබෝවන් ඔබට. ආයිබෝවන් අපේ ලේකම්තුමා. බොහොම කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරමු. මම මේ විශේෂ පාසල් ගුරුවරයෙක් කතා කරන්නේ. මේ ලංකාවේ තියෙන විශේෂ පාසල් 24ක් විතර මේ පාසල් දරුවන්ට ඇත්තටම මේ භෞතික සම්පත් ආදී දේවල් රජයෙන් ලැබෙන ගොඩක් අඩුයි. ඉතින් මම හිතනවා ඔබතුමායි තමයි කාරුණික මේ අධ්‍යාපන ලේකම්වරයෙක් වශයෙන් මේ පාසල් ගැන විශේෂ අවධානයක් යොමු කරලා මේ දරුවන්ට විශේෂයෙන්ම භෞතික සම්පත් ගොඩනැගිලි පැහැදිලිව ඔබතුමා කියන කතාව. විශේෂ පාසල් වලට අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීම ලේකම්තුමනි. ඒකට මම මේ කාලය ගත කරන්න කැමති නෑ. මොකද මට ඇත්තටම පෞද්ගලික අත්දැකීම් තියෙන ගොඩක් දේවල්. මම මේ ගැන උනන්දුයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ අඩුපාඩු අපේ මේ ඒ අධ්‍යක්ෂක මහත්මයෙක් ඉන්නවා. අපේ 24ෙම ඒ භෞතික පාසල් ලබා භෞතික මේ පහසුකම් වලට වැඩිය නවීන තාක්ෂණයෙන් මේ දරුවන් කොහොමද සමාජයේ මෙහෙවර සඳහා මුහු කර ගන්න සඳහා ක්‍රමවේද තමයි මානව සම්පත දියුණු කිරීම තමයි වැදගත් වෙන්නේ කියන එක. ලේකම්තුමනි අවසන් විනාඩිය දෙක අපි ගමු. පාසල් ආරම්භ වෙන ලබන සඳුදා දරුවන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට ඒතක විදුහල්පතිවරුන්ට පොදුවේ මොකක්ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදියට ඔබතුමන් කියන්නේ? බොහොම කෙටියෙන්. ඉදිරියටත් ඉල්ලා සිටිනවා අධ්‍යාපනය සඳහා මේ රජයේ විදියට අධ්‍යාපනයේ නවෝදයක් ඇති කිරීම සඳහා කරන සියලු වැඩ කටයුතු සඳහා ඔබ හොඳ විවේචන ඉදිරිපත් කරන්න. ඒ සියලුම දේවල් අපි සලකලා බලනවා. අධ්‍යාපන ප්‍රසංස්කරණත් එක්ක
ඔබට අධ්‍යාපනයේ යම් කිසි දෙයක් ලැබුණ නැත්නම් ඒ වගේ ඒවා දෙගුණ කරලා තීව්‍ර කරලා ඔබේ දරුවාට ලබා දීම සඳහා අපිට සහයෝගය දෙන්න කරන සියලු හොඳ වැඩ සඳහා අපිට මල් වඩන්දා මේ මල් ඉසින් නැතුව ප්‍රසත්ත කරන්නේ නැතුව අපේ යම්සි අඩුපාඩුවක් වෙනවා නම් ඒක පෙන්වා දෙන්න. ඒ පෙන්වා දෙන ක්‍රමවේදය ඔබ හොඳ අධ්‍යාපනයක් ලැබපු පුරවැසියෙක් විදිහට ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් මේ අතීතයක් තියෙන පුරවැසියෙක් විදිහට අපිට ඒක පෙන්වා දෙන්න. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයත් අපි ගරු අමාත්‍යතුමා ඇතුළු අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය වෙනුවෙන් මේ පහසුකම් සැපීම මා අධ්‍යාපන ලේකම් විදිහට කරන්න සූදානම්. ඒක ක්‍රියාවෙන්ම කරන්න මා බැඳිලා සිටිනවා. හොඳයි, අද අපි කතා කළේ පාසල් නිවාඩුවෙන් පසු දරුවන් යලි පාසලට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය, ආශ්‍රිතව පාසල තුළ නිර්මාණය වන දරුවන් තුළ නිර්මාණය වන හෙට දවස පිළිබඳව අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳවත් අපි සුභාරතිය තුළ සාකච්ඡා කළා. ලබන 7 වෙනිදා ලබන සඳුදා පාසල් යාලි ආරම්භ වීමට නියමිතයි උසස් පෙළ විභාගයෙන් පසුව. අද අපේ සාකච්ඡාවට සහභාගී වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. අද සුභාරතී සංවාද මණ්ඩපයේ සමාප්තිය අපි සටහන් කරන්නේ. අද නිෂ්පාදන සහාය ප්‍රභා වීරසූරිය, නව මාධ්‍ය සහාය හසිතා හේමමාලි, අධීක්ෂණය කළ වමන්දා කුමාරි මහගෙදර, නිෂ්පාදනයේ පවිත්‍රා කේෂිනී නානායකාර, මම ගයන් කෞශල් ජයවීර. අපි හෙටත් උදෑසන 7ට මුණ ගැහෙනවා සුභාරතියෙන්. පරිස්සමට ඉන්න. දැනුම ලබා ගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ Subharati Desavan sarasana vadalina situvili upadina hanakina Obage nivahan soya ade